සර් මූට් කරන් ඉන්න. හරි අපි ලියමු පුතේ. අර ECG එක ගැන ලියන්න තියෙන්නේ. හෘදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ඇති සටහනක් ලෙසට වෙන පාඩකින් ලියමුද පුතේ? විද්‍යුත් කාන්තුක රේඛන සටහන වරහන් ඇතුලේ කැපිටල් අකුරු වලින් ECG කියලා දාන්න. රේඛන සටහන සැලකිය හැක හරි. සැලකිය හැක මේදී හෘද පේශී පටලවල ඇතිවන විභව වෙනස් වී අණුව කැතෝඩ කිරණ දෝලනේක්ෂයක් මත මෙය නිරූපණය කරනු ලැබේ. කැතෝඩ කිරණ දෝලනේක්ෂයක් මත මෙය නිරූපණය කරනු ලැබේ. වෛද්‍යවරුන් මම ඔතෙන්ටම තව ප්‍රශ්නයක් එකතු කරන්න. මම මේ කැලේ ඉවර කරන්න කලින් ECG ගත්තා ඉන්නවද කවුරු හරි? දැන් ECG ගන්නත් ඕනේ ස්පෝර්ට්ස් කරන්න නේද? මීටර් 800ට යනවනේ ECG ඕනේ නේද? හරිද? මම ඉවරනම් මට මතක නෑ. ECG ගන්නකොට මොනවද ඇඟට දාන්නේ? අන්න හරි ජෙල් එකක් දාන්න. එතකොට දැන් අර කලින් පාඩමත් එක්ක බැඳලා තියෙනවා. ඇයි ජෙල් එකක් දාන්නේ? ෂේප් වෙලා ලිස්සලා යන්න. ඉතින් කියලා දීලා තියෙන්නේ. කට තද කරන් ඉන්න කට්ටිය දාලා. ඇයි ECG එක ගන්නකොට රූල් කීයක් ඉඳ තියන්නවද කියලා? රූල් දෙකක් තුනක් දැන් ලියපෙ ඉච්චර ඊට වැඩි ලිව්වද? රූල් 5ක් විතර තියන්න පුතේ. අය මේක මේක මම කියන්නේ. මේක අලවන්නට තියන්න කිව්වා. හරි? ඔන්න කට්ටියගේ මතකේ පුතේ සාමාන්‍ය මතකද මේ මාධ්‍යයේ ඝනකම වැඩි වෙන්න ධ්වනි ප්‍රචාරණ ප්‍රවේගය මොකද වෙන්නේ? වැඩි. ඒ ජෙල් එක අරන් හොඳට ධ්වනිය ගමන් කරනවා. ඒක නිකම්ම ගොළු බෙල්ලෙක් ගෑවුනා නේද? හරිද? මේ හොඳ ජෙල් එක. අපි මේ වාක්‍ය ඉවර කළේ. මොකද්ද කිව්වේ? එච්චරද මුලද? වෛද්‍යවරු ECG රටාවන් අධ්‍යයනය කිරීමෙන් හෘද ක්‍රියාකාරීත්වයේ දුර්වලතා පිළිබඳ නිගමනවලට එළඹෙති. පුතේ මට පොඩ්ඩක් අතපසු වෙච්ච එකක් මම මේ කියන්නේ. අර මම කියලා දුන්න නේද විලියම් හාවි වෛද්‍යවරයා ගැන එහෙම.
පුප්පුෂීය රුධිර සංසරණය සංස්ථානික රුධිර සංසරණය කියන්නේ මේ රූපේ නම් මං හිතන්නේ අඳී කියලා ඕගොල්ලෝ. මෙන්න මේ රූපේ තියෙන යට තියෙන්නේ 6.2 ඒ නෝට් එකේ ඒ කොටසට කොතනට හරි ඕක එන්න ඕන. හැබැයි ෆොටෝකොපි තමයි ඉතින් ගහන්නේ කලර් එකක් තමයි ඉන්නේ. පුප්පුෂීය රුධිර සංසරණය, ද්විත්ව රුධිර සංසරණය ගැන කතා කරලා විලියම් ආවි වෛද්‍යවරයා ගැන කිව්වේ. ඒක ඔය යට තැනකට අලවලා නවල දාන්න ඊට මදිනා. යටින් අලවලා මේ නවල දාන්න වගේ ඉඳ තියන්න. අර ටිප් දෙකක් ලිව්වා. මේ පුප්පුෂීය රුධිර සංසරණය, සංස්ථානික රුධිර සංසරණය කියලා ලියලා ඉන්නේ. හරි. පුතේ එතකොට දැන් පුතේ ඊළඟට කතා කරන්නේ හાર્ට් එකේ සද්දේ. සද්දේ. මම දැකලා තියෙනවා ටෙලි නාට්‍ය වල එහෙම තියෙනවා සද්දේ. ඩක ඩකන් ඩක ඩකන්. ඩබ 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 ඒ වගේ සද්ද. එහෙම ශබ්ද තියෙනකොට පුතේ හાર્ට් එක ලොකු ගැටලුවක තියෙනවා. හાર્ට් එකේ හඬ තමයි පුතේ මොකද්ද? තාමත් එනවද? හරි. ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් වගේ තියෙනවා. ලයන්න අල් බයන්න ඩයන්න අල් පයන්න. ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් වගේ තියෙනවා. එතකොට ඒ ලබ් ඩබ්ලා කීයක් වෙනවද විනාඩියකට? 72යි. මේකෙන් ත්‍රිව්‍ර හඬ තමයි පුතේ ලබ් හඬ. ඔයගොල්ලෝ නිකන් කලබලන්න. ලබ් ඩබ් ලබ් කියනකොට වැඩි නේ. අරක ඩා අඩු වෙලා යනවා. ලබ් හඬ ඇති වෙන්නේ ද්විතුණ්ඩ කපාටයි ත්‍රිතුණ්ඩ කපාටයි වැහෙනකොට. ඩබ් හඬ ඇති වෙන්නේ මොනවා වැහෙනකොටද? අඩසඳ කපාට වැහෙනකොට. එතකොට ડોක්ටර්ස්ලාට ස්ටෙතස්කෝප් එක හදවතට තියලා ප්‍රෙෂර් චෙක් කරලා ECG බලලා නාඩිත් බලලා නිගමනයකට එන්න වෙන්න පුළුවන් නේද පුතේ? ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන විද්‍යාව පුළුවන් නේද? හරි. අන්න ඒකයි මම අපි මේක ලියමු අලුත් ඡේදයකට ගිහින්. හෘද ස්පන්දනයේදී ඇතිවන හඬ හෘද ස්පන්දනයේදී ඇතිවන හඬ වෙන පාඩක ලියනවා නම් මම කැමති සිංහලෙන් ලියනවා නම් කැමති. ලයන්න අල්බයන්න ඩෑෂ් ඉරක් ඒ කියන්නේ ඩයන්න අල්බයන්න ස්ලෑෂ් නෙමෙයි මේ අතර ඉරක් නෙමෙයි මේ අතර ඉරක්. ලයන්න අල්බයන්න ඩෑෂ් ඩයන්න අල්බයන්න ලබ්ඩබ් ලබ්ඩබ් ඔක්කොම ගොඩක් ලබ්ඩබ් කියලා උඩ දාන්න එපා. එක ලබ්ඩබ් පරණ පාටි වේ මෙහිදී වඩා දිගු ලබ් හඬ ඇතිවන්නේ ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැසීමේදීය. ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැසීමේදීය. කෙටි ඩබ් හඬ ඇතිවන්නේ අඩ සඳ කපාට වැසීමෙනි. අඩ සඳ කපාට වැසීමෙනි. අඩ සඳ කපාට වැසී. හරි පුතේ. අපි ඊළඟට අපිට තියෙන කොටස තමයි රුධිර පීඩනය ගැන කතා කරන්නේ. රුධිර පීඩනය ගැන ඉතින් කතා කරනකොට වර්තමානයේ වෙනකොට ඉතින් සමාජයේ ඉන්න බහුතරයක් පිරිස දැන් මේ රුධිර පීඩනයත් එක්ක බැඳලා ඉන්නේ. සමහර අයට
අධිරුධිර පීඩනය කියන්නේ. බහුතරයකට තියෙන අධිරුධිර පීඩනය. කීප දෙනෙක් ඉන්නවා හම්බෙන් අවරුධිර පීඩනය කියන අපි ඒක රෝගී තත්ත්වවලදී කතා කරනවා. අවරුධිර පීඩනය කියන ගැටලුව තියෙනවා. හරි. එතකොට පුතේ මේ මතක ඇති මං කියලා දුන්න වාහිනිය ගැන කතා කරද්දී කොහොමත් රුධිරයේ වැඩිපුර පීඩනයකින් ගලන්නේ ධමනි වල. ඒකට හරියන්නේ ධමනි බිත්ති ඝනකම වෙලා තියෙනවා. ධමනි මොනවා වෙලාද ඇදෙන සුළු ප්‍රත්‍යස්ත වෙලා ඇදිලා තියෙනවා. හරි. රුධිර වාහිනිය තුල ඇති රුධිරය මගින් රුධිර වාහිනිය බිත්තිය මත යොදන පීඩනයට තමයි කියන්නේ මොකද්ද? රුධිර පීඩනය කියන්නේ. හරි. කෝෂික ආකුංචයේදී හෘදය මගින් ඇති කරන පීඩනය නිසා ධමනි බිත්ති මත ඇතිවන පීඩනය ශිරා බිත්ති මත ඇතිවන පීඩනයට වඩා වැඩි. ඇත්තටදී ශිරා මත බලපෑමක් දෙන්නේ නැහැ. කෝෂිකා ප්‍රෙස් වෙලා කෙලින්ම ඇඟෙන් එළියට ලේ තල්ලු කරලා යවන්න හાર્ට් එකෙන් එළියට ලේ තල්ලු කරලා යවන්නනේ හදන්නේ. එතකොට ධමනි මත ලොකු පීඩනයක් එදෙනවා. හරි. එතකොට අන්න අර බිත්තිය ඝනකමක් තියෙනවා. වම් කෝෂිකාව සංකෝචනය වී සංස්ථානික මහා ධමනිය තුළ රුධිරය තල්ලු කිරීමේදී ඇතිවන පීඩනයට සිස්ටොලික් ප්‍රෙෂර් කියලා කියන්නේ පුතේ ආකුංච රුධිර පීඩනය කියලා කියන්නේ. ඒක මතක තියාගන්න ඕගොල්ලෝ කෝෂික ආකුංචයෙන් ලේ තල්ලු වෙලා යනවා. එතකොට ඇතිවන පීඩනයට කියන්නේ මොකද්ද? ආකුංච අර වචනෙන්මයි එන්නේ. ආකුංච පීඩනය. ලේසින වැඩේ මතක තියාගන්න. කතාවක් වගේ මතක තියාගන්න තියෙනවා. සිස්ටොලික් ප්‍රෙෂර් එක. හරි? එතකොට ඊළඟට heart එක රිලැක්ස් එකේ තියෙනකොට ඒ වෙලාවේ බලපෑමට කියනවා පුතේ ඩිස්ටොලික් ප්‍රෙෂර් එක. එහෙම නැත්නම් ඒකට කියනවා හර්ට් විස්තාරයේදී ඇතිවන පීඩනය. හර්ට් විස්තාරයේදී පීඩනයක් නැහැ ඉතින් ඒ කියන්නේ. අර ගමන් කරමින් තිබ්බ ටිකම තමයි අමතර බලයක් දෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා පුතේ මොකද්ද? විස්තාර රුධිර පීඩනය කියන්නේ. මේක ඇවිල්ලා ආකුංච රුධිර පීඩනය මේ නම් දෙකෙන් එන්නේ. ආකුංච රුධිර පීඩනයයි විස්තාර රුධිර පීඩනයයි. මේකටම තව කෑල්ලක් එකතු කරා වගේ නේ. මේකටම තව කෑල්ලක් එකතු කරා වගේ වැඩක්. ආකුංච රුධිර පීඩනය විස්තාර රුධිර පීඩනය. ඔය ඒකටම තව කෑල්ලක් එකතු කරා වගේ. ඒකෙම කෑල්ලක් වගේ දෙකම කෑල්ලක් තමයි මෙහෙම බලන්න. හරි? පුතේ නිරෝගී වැඩිහිටි කෙනෙක්ගේ සාමාන්‍යයෙන් ප්‍රෙෂර් බලලා තියෙනවා. දැන් නම් ඉතින් මේ ඩිජිටල් ඒවා තියෙන අතට හයි කරලා බලන්න පුළුවන්. දැන් ස්මාර්ට් වොච් වලින් දැන් බලන්න පුළුවන්. රසදිය පරිමාණයෙන් තමයි මේක මනින්න ඕනේ. නිරෝගී වැඩිහිටි කෙනෙක්ගේ මේක සාමාන්‍යයෙන් මේ සිස්ටොලික් එක පුතේ. සිස්ටොලික් එක 110ත් 120ත් mmHg වෙනවා. රසදිය මිලිමීටර 110ත් 120ත්. එතකොට සාමාන්‍යයෙන් ඩිස්ටොලික් එක පුතේ නිරෝගී කෙනෙක්ගේ වෙන්නේ 70ත් 80ත් අතර තමයි තියෙන්නේ. 70ත් 80ත් අතර තමයි තියෙන්නේ. මොකද්ද? BP කියන්නේ blood pressure. BP ඔය ડોක්ටර්ස්ලා කියන්නේ නර්ස් ටියම මෙයාගේ BP දාන්න කියලා කියන්නේ. එතකොට බය වෙලා දුවන්න එපා BP දාන්න කියලා කියන්නේ ප්‍රෙෂර් බලන්න. BP. හරි? එතකොට පුතේ දැන් බලන්න ලස්සන රූපයක් දීලා තියෙනවා මේ වගුවක් වගේ. රුධිර පීඩනය BP කියලා තියෙන blood pressure. සාමාන්‍ය නිරෝගී වැඩිහිටි කෙනෙක්ගේ රසදිය මිලිමීටර 120ත් 80ත් අතර තමයි තියෙන්නේ. 120ත් 80යි mmHg කියලා තියෙනවා. මේකත් නිකනුනේ වැඩි නම් මේකත් වැඩි නම් ඉතින් අතිරුධිර පීඩනය තමයි හරි ඒවට බේත් තියනවා දන්නවද? ඕකට කියන්නේ සාමාන්‍ය විවාහයේදී මොකක් කියලාද කියන්නේ? ප්‍රෙෂර් පෙත්ත බිව්වද එහෙමනේ යන්නේ. ප්‍රෙෂර් පෙත්ත ළඟ තියා ගන්න ඕනේ නේද? සාමාන්‍ය විවාහයේදී එහෙමනේ කියන්නේ. එතකොට එයාට අතිරුධිර පීඩනය කියන්නේ. අත්‍යාතතිය මන්දාතතිය අපි කියනවා. රූපයක් තියෙනවා පුතේ. රුධිර පීඩනය මනින ආකාරය. රූපය අලවන්න ඉඳී තියෙනවා. රූපය අලවන්න ඉඳී තියෙනවා. කියලා ලියමු. ඕනේ නැහැ නේ. මාතෘකාවක් ඕනේ නැහැ මේ රුධිර සංසරණ පද්ධතියට තමයි යන්නේ. කැමති නම් දාගන්න මම නම් හිතන්නේ අවශ්‍ය වෙන එකක් නැහැ කියලා. ලියමු. රුධිර වාහිනිය තුලින් රුධිරය ගලා යාමේදී රුධිර වාහිනිය තුලින් රුධිරය ගලා යාමේදී
එම බිත්ති මත යම් පීඩනයක් ඇතිවේ. එම බිත්ති මත යම් පීඩනයක් ඇතිවේ. එය රුධිර පීඩනය ලෙස සැලකිය හැක. රුධිර පීඩනය ලෙස සැලකිය හැක. අලුත් ඡේදයකට. කෝෂික ආකුංචයේදී සංස්ථානික මහා ධමනිය තුලට රුධිරය ඇතුළු වීමේදී ඇතිවන පීඩනය රුධිර පීඩනය වෙන පාඩකට යන්න. ආකුංච රුධිර පීඩනය කැමති අය ලියන්න සිස්ටොලික් ප්‍රෙෂර් කියලා. ලෙස හැඳින්වේ. රුධිර පීඩනය ලෙස හැඳින්වේ. නිරෝගී වැඩිහිටියෙකුගේ මෙම අගය වෙන පාටකින් ලිව්වනම් හොඳයි දරුවනේ. 120 ඉරි කෑල්ලක් 110 ඉරි කෑල්ලක් 120 mmHg 110ත් 120ත් අතර අගයක් ගනී. 110ත් 120ත් අතර අගයක් ගනී. mmHg රසදිය මිලිමීටර. අලුත් ඡේදයකට යන්න. හර්ට් විස්තාරයේදී සංස්ථානික මහා ධමනියේ බිත්තිය මත ඇතිවන පීඩනය වෙන පාඩකට යන්න. විස්තාර රුධිර පීඩනය කැමති අය ලියන ඩිස්ටොලික් ප්‍රෙෂර් කියලා. ලෙස හැඳින්වේ. විස්තාර රුධිර පීඩනය ලෙස හැඳින්වේ. නිරෝගී වැඩිහිටියෙකුගේ ඔයගොල්ලෝගේ මේ ගන්න ප්‍රෙෂර් එකක් බලාපොරොත්තු වෙන්න එපා. වැඩිහිටියෙකුගෙන කියන්නේ නිරෝගී වැඩිහිටියෙකුගේ මෙම අගය
70 ඉරක් 80යි mmHg 70 ඉරක් 80යි mmHg වෙන පාඩකින් කලින් දැම්මම නම් වෙන පාඩක් පාවිච්චි කරන්න. නැත්නම් highlight කරන්න. ඕනම් විභාග වලට අහලා තියෙනවා. 70 ඉරක් 80යි mmHg. ඔව් හයිඩ්‍රොකයිරන් රසදිය. රසදිය මිලිමීටර. අගිනන්නේ කියන්නේ අපිට. ms නේ තප්පරයට මීටර නේ. රසදිය මිලිමීටර. වේ. පුතේ පේනවද කොළපාට කොටුවක් තියෙනවා රුධිර පීඩනය blood pressure BP කියලා. රසදිය මිලිමීටර 120 ඇල ඉරක් 80 120 80 mmHg කියලා තියෙනවා. ටක් ගාලා වෙන පාටකින් ලියලා කොටු කරමු මේක. highlight තියෙන highlight box කරන්න ඒක. ඔව් කොළපාටින් තියෙන කොටුව. හරි අනුච්ඡේදය වයස්ගත වීම කමා ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී පුරුෂ භාවය කමා මානසික ස්වභාවය හා රෝගී තත්වයන් රුධිර පීඩනයේ ස්වභාවය වෙනස් කිරීම සඳහා හේතු වන්නා වූ ප්‍රධාන සාධකයන්ය. හේතු වන්නා වූ ප්‍රධාන සාධකයන්ය. පුතේ එතකොට දැන් රුධිර සංසරණ පද්ධතියට බැඳුණු තවත් පද්ධතියක් තියෙනවා. ඒක ඒ කියන්නේ මුලින් තේරෙන්නේ නැහැ කියනකොට රුධිර සංසරණ පද්ධතියට බැඳිච්ච එකක් කියලා. වසා පද්ධතිය. දැන් වසා පද්ධතියේ කොටසක් ගැන අපි ඉගෙන ගත්තා. ආර්ජින්න පද්ධතියේදී අංගුලිකාවල මැද තිබ්බ කොටසක් මතකද දන්නේ නැහැ. මේදාම්ලය ග්ලිසරෝලුයි අවශෝෂණය කරන පයෝලස නාලිකේ කොටසක් තිබ්බනේ. පයෝලස නාලික සම්බන්ධ වෙන්නේ පයෝලස නාලික සම්බන්ධ වෙන්නේ මේකම තමයි. එතකොට වසා පද්ධතියත් රුධිර සංසරණ පද්ධතියේම අණු කොටසක් විදිහට තමයි කතා කරන්නේ. මුලින් කියනකොට තේරෙන්නේ නැහැ මේක රුධිර සංසරණ පද්ධතියේම කොටසක් කියලා. හැබැයි මේක අන්තිමට එකතු වෙන්නේ රුධිර සංසරණ පද්ධතියේම තමයි. හරි? එතකොට අපි ඒක ලබන සතියේ දාගමු. අද සෙෂන්ස් 5ක් කරානේ. උදේ ඉන්න බැරි වෙච්ච මොකද හිතන්න එපා. මම ඊළඟට වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්.
එහෙම ලබන සතියේම පොලිම වැඩිපුර එකක් කළා මම තාපදායක තාප අවශෝෂක පාඩම ඉවර කළේ නෑ කියලා කියනව නේද? මේ කළේ නෑ නේද ඒක ඇත්තට? මේක එක දවසෙන් වගේ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නෝට් එකමයි වෙලක් තියෙන්නේ. ඒක නෝට් එකේ වෙලා තියෙන්නේ. ලියපු නැති එක වෙනම කතාවක් නේද? හරි. අපි එහෙනම් අද දවසේ වැඩ කටයුතු ඉවර කරමු. ලබන සතිය අපිට කොහොමද මේ කරන්න බැරි වෙන්නේ ටෙස්ට් එක. ටෙස්ට් එක ඉඳලා අපිට සෙෂන්ස් 3ක් වගේ අරන් සාකච්ඡා කරන්න වෙයි. ඒකින්ද බොහෝ දුරට පේපර් එක මම කියන්නේ එකපාරට එවන්න. සමහරට පන්ති පටන් ගන්න පැය 3ක්. පැය කීයක්ද? එච්චර ලොකු එකක් දෙන්නේ නැහැ පුතේ. පැය ගාන වැඩි වෙන්න කියලා ඉතින් එහෙම ලියන්නේ නැහනේ ඔක ලොකුවට එහෙම. පැය දෙකක් උපරිම. කොහොම කරත් ඉතින් මගේ පොත්වල තිබ්බත් ඔයගලත් එක වෙනසක් නැහැ. 10 වසරේ පාඩම් 20යි 11 වසරේ පාඩම් 5යි. හරි. එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝම. ආයිබෝවන් බුද්ධ. ආයිබෝවන්.